ආයිබෝවන් මම ලක්ෂේ නායක ඔන්න කුම්භ ලග්න හිමිනි අද ඔබට මං හොඳ වාසියක් අරගෙනයි එන්නේ මන්ද අපි කුම්භ ලග්නේ ඉපදුනාට පස්සේ උපන් අවුරුද්ද මාසයේ දිනේ වෙලා වනවා අපි ලග්නයක් හදනවා ඒ ලග්නේදී ඔබට කුම්භ ලග්නය කියලා කවුරුත් කියනවා විශේෂයෙන්ම දෛවඥතුමා ඔබට කියන්න පුළුවන් එදා ඉඳන් ඔබ කුම්භ ලග්න හිමියෙක් වෙනවා අද මම මේ උත්සාහ කරන්නේ කුම්භ ලග්න හිමියනි. කුම්භ ලග්න හිමියන්ට කර්මයට අනුව තම ජීවිතේ හැඩගැස්මක් තියෙනවනේ. තමන් කොයි පැත්තටද ගමන් කරන්න ඕනේ කියලා තීරණය කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ තීරණය කරද්දී මොන වයස් සීමාවකදී ඒ කර්මය තුල ඔබට ඒ අවස්ථාව ලබා දෙන්නේ. ඔබේ තීරණයට ඔබගේ දියුණුව වෙනුවෙන් ඔබ ගන්නා සියලුම තීරණ මම මේ අදාළ අංශ වලින් යන්නේ මම මේ විදිහටයි ගමන් කරන්න කියලා ඒ තීරණය ගද්දී ඔබගේ මනසේ ශක්තිය මොකද්ද? මනස ව්‍යාකුලද? මනස හිස්ද? ඒ හිස්නම් මනස ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ? මේ කියන කතාව තමයි අද මම මේ කරන්න යන්නේ. ඒ නිසා කුම්භ ලග්න හිමිනි මෙය ඔබට බොහොම වැදගත්. හිතන්නකෝ කුම්භ ලග්න හිමිනි ඔබට කුම්භ ලග්නෙන් ඉපදුණු දූ දරුවන් ඉන්නවා කියලා. ඒ දූ දරුවන්ව යහපත් ලෙස ක්‍රමවේදයට හදාගන්න ඔවුන්ට කර්මයට අනුව ඔවුන් යා යුතු මාර්ගය කියා දෙන්න ඕන විදිය. ඒ සැලැස්ම ඒ වයස් සීමාවල් මං අද මේ කියන කර්මයේ තුල තියෙනවා. හිතන්නකෝ දැන් අපි වැඩි හිටියෝනේ. අපිට මේ කාලේ පහු වෙලා තියෙන්නේ. නමුත් ඔබගේ මනස තුල ඒ తත්වය ඇති කරගන්න ඕනේ කොහොමද? කොයි ආකාරයටද? මොන වගේ දේවල්ද ආරක්ෂා කරගන්න ඕනේ? මේ කියන දේ අරගෙන ඔබට අද උනත් නෙවරද් වෙලා ඔබගේ ජයග්‍රහණය කරා යන්න පුළුවන් විදිහට තමයි අද මේ කුම්භ ලග්න හිමියනි ඔබගේ ජීවිතය තුළ ජයග්‍රහයි ගමන ඒ ජයග්‍රහයි ගමන තීරණය කරන හැරවුම් ලක්ෂ්‍ය ඇතිවන කාල සීමාවල් අද මම මේ කියන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මේ කාල සීමාව පහු වෙලා තියෙන්න පුළුවන්. නමුත් මම අද මේ කර්මයට දෙන අවදාන උපදේශ අනුව ඔබ ක්‍රියාත්මක වුණොත් ඔබ නවතින්නේ ජයග්‍රහණයේ අභියසමයි කුම්භ ලග්න හිමියනි. කුම්භ ලග්න හිමියනි උපත තුළ කුම්භ ලග්න හිමි ඔබ මිත්‍රත්වයේ සංකේතයක්. සමාජයට ලෙන්ගතු අය සමාජය තුළ ප්‍රසිද්ධිය විය හැකි කෙනෙක්. වියක්ත කතිකයෙක්ද විය හැකි. පොත්පත් ලිවීමේ දක්ෂයෙක්ද විය හැකි. ඉතා පණ්ඩිතෙක්ද විය හැකි. කියන්නේ සාමාන්‍ය අවබෝධයක් හොඳට තියෙන කෙනෙක්. ධනයේ යුක්ත කෙනෙක් විය හැකි. නැතත් ධනවතෙක්සේ ක්‍රියාවෙන් ප්‍රසිද්ධියටපත් විය හැකි කෙනෙක්. කර්මය ඔබට උපකාරී වෙන්නේ වයස යන්න අවුරුද්දෙන් අවුරුද්ද උසස් වීමට හැකි මාර්ගයක් මගක් තමයි ඔබට කර්මය පහදලා දෙන්නේ. කර්මය පෙන්වලා දෙන්නේ. ඕනම අපල කාලෙදී කුම්භ ලග්න හිමියනි ඔබ පිරිහෙන්න පුළුවන්. නැවතත් ඔබ නැවත මතුවිය හැකි කෙනෙක් බවට පත් කරන්න පුළුවන් මේ කර්මයේ පිළිබඳ අවබෝධය ඔබ අද ලබා ගත්තොත්. ස්වභාවික ධර්මයට ස්වභාවික තත්වයන්ට ගරු කරන්නේ තමයි මේ කුම්භ ලග්න හිමියන්. මනුෂ්‍ය ගති තියෙන කෙනෙක්. ඒ කියන්නේ මනුෂ්‍යන්ගේ දුක තේරෙන කෙනෙක්. ගැඹුරු දේ ඉගෙනීමේ ආසාවක් තියෙන කෙනෙක්. හොඳ මිත්‍රයන් ආශ්‍රය කරන්න ලැබෙන කෙනෙක්. නියම මිත්‍රයෝ කවුද කියලා හඳුනා ගන්නට හැකියාවක් තියෙන කෙනෙක්. සමර්ථකමක් තියෙන කෙනෙක්. කරන දේ සොයා බලා කරන කෙනෙක්. නැත්තම් ඕනම කෙනෙක් කරන තුරු බලා සිට ඉගෙනගෙන ඒ ආකාරයට කරන්න ඔබ දක්ෂ කෙනෙක්. ඒ නිසා විශේෂයෙන්ම ඔබ පොදු මතයට ඒ කියන්නේ මේ ලෝකයේ හැමදේම තියෙන්නේ වාසනාවන්ත කීප දෙනෙකු අතරේ බෙදී යන්න නෙමෙයි. හැම දෙනා අතරම බෙදී යන්න කියන මතය ඔබ තදින් විශ්වාස කරන කෙනෙක් කුම්භ ලග්න හිමියනි. මේ තුල ඔබගේ පටන් ගැනීම තුලත් ජීවිතේ හරයත්
ඔබගේ හැසිරීම් රටාවන් මෙසේ පටන් ගන්නවා කර්මයට අනුව. කුම්භ ලග්න හිමියනි, ඔබ සියුම් ඥානවන්ත අනුකම්පා සාගත කෙනෙක්. අනුන්ගේ කරදර සංසිඳවන්න ගිහින් තමාම කරදර විඳින කෙනෙක්. මිත්‍රයෝ નિરાයාසයෙන් ලැබෙන කෙනෙක්. තමාද තමාට හොඳ විශ්වාසවන්ත මිත්‍රයෙක් කුම්භ ලග්න හිමියනි. ඒ කියන්නේ කුම්භ ලග්න හිමියනි ඔබ තුල හොඳ විශ්වාසවන්ත මිත්‍රයෙක් ඉන්නවා කියන එක. හොඳ උගත්කමකින් තමාගේ ඥානය පිරිසිදුව තබා ගන්න පුළුවන් කෙනෙක්. සමිති සමාගම් ආදී වැඩවලට මහජන අනුකම්පා පිණිස වැඩ කටයුතු වලට නියුක්ත වීමට එහි යෙදීමට ඔබ වඩා ප්‍රිය කරන කෙනෙක්. ප්‍රේමවන්ත, ඊතා සුමිහිරි, සුද්ධව පවත්වාගෙන යන්න පුළුවන් හැකි කෙනෙක්. ඒ කියන්නේ ප්‍රේම බන්ධනය ඊතා පිරිසිදුව, සුද්ධ පවිත්‍රව සහිතව පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙක්. ඒ නිසාම ඔබට බොහෝ විට යහපත් ලෙස විවාහය කරගන්න අවස්ථාව ලැබෙන කෙනෙක්. ඒ සඳහා කැමති අයෙක්. පිරිසිදුභාවය රකින්න කෙනෙක්. වරද්දක් වුණත් ඒකට හිත තුලින් මනස තුලින් තැවෙන ගතියක් ඇති වෙනවා. දැන් මේ කර්මය තුල මම උත්සාහ කරන්නේ ඒ වැරද්ද වීමත් නවත්තන්න. ඒ වගේම සුමිහිරි වාක්මාලාවක් ඇත්තක වීමට පෙර පින් තියෙන ඇත්තෙක්. පටන් ගන්නවට වඩා කුම්භ ලග්න හිමියනි ආරම්භයට වඩා ජීවිතයේ අවසාන කාලය යහපත් වෙන අයෙක්. බොහෝ විට මේ කුම්භ ලග්න හිමියා ජයග්‍රහණය ලබන්නේ ජීවිතයේ අවසාන කාලවලදී. ඔබේ ජීවිතය පළවෙනි, ඒ කියන්නේ ඔබගේ ජීවිතය තුල ඔබ ඉපදිලා පළවෙනි අවුරුදු 5-10ක් අතර කාලය. ඕන වැඩි වුණොත් ඒක අවුරුදු 6 දක්වා ගන්න පුළුවන්. ඉපදීම සිට අවුරුදු 6 දක්වා කාලය. මෙවැනි ගුණ ඔබ තුල තහවුරු කිරීමට පුළුවන් පරිසරයක් ඔබ උපත ලබන දෙමව්පියන්ට පරිසරයට නිර්මාණය කරවීමට කර්මය ඔබට උපකාරී වෙනවා. ඔබ උපත තුල යහපත් ලෙස ලැබූ ජීවිතයට අවාසනාව ගොදුරු වීම නිසා දැන් ඔබගේ ජීවිතය තුල විශේෂයෙන්ම මේ අවුරුදු 5යි 10යි කියන කාල සීමාව ඊටාම හොඳ කාල සීමාවක්. ගෞරවනීය පරිසරයක් සහිතව දෙමව්පියන්ට ගෞරවය ඇති වටපිටාවක ජීවත් වීමට භාග්යක් වාසනාවක් තියෙන කෙනෙක් ඔබ. ඒ නිසා ඔබට මේ අවුරුදු 5-10 තුලදී ඔබට බොහොම සැනසෙලිදායක පරිසරයක්, දෙමව්පියන්ගේ බොහෝ විට දියුණුවක් ඇති කරගන්න පුළුවන් වටපිටාවක්, එකිනෙකා සමග මිත්‍ර වෙමින් අනිත් අයටද උදව් උපකාර කරමින් පරාර්ථකාමී සිතුවිලි ඇතුව ජීවත් වෙන වටපිටාවක් තමයි මේ අවුරුදු 5-10 තුල ඇති වෙන්නේ. නමුත් ඔබගේ දෙවෙනි කොටස පටන් ගන්න අවුරුදු 5-10ක් අතර. සුළු වශයෙන් එහාට මෙහාට කළොත් අවුරුදු 6-12ක් අතර. මේ කාලය තුලදී ඔබගේ පවුලේ තිබුණු සැනසෙලිදායක තත්ත්වය, ඔබගේ පවුලේ තිබුණු ආර්ථික සුබවාදී තත්ත්වයන් පිරිහීමට, එහෙමත් නැත්නම් අවාසනාවට ගොදුරු වීමට, සිය පවුලට බොහෝ විපත් සිදුවීමට ඉඩ ඇති කාලයක්. ඔබේ දෙමව්පියන්ට ඔවුන්ට හිමි නැති මාර්ගවලින් ගමන් කිරීම නිසා සෑම දෙයක්ම පටන් ගන්න ඉතා ප්‍රීතියෙන් බලාපොරොත්තු ඇති වුණත් අවසානයේ බලාපොරොත්තුව සුන් වී සීලු දේ දුකින්ම ඉවර වෙන්න තියෙන කාලයක් තමයි ওই කාලය. ඔබගේ දෙමව්පියන්, මන්ද ඔබ පොඩිනේ, ඔබගේ දෙමව්පියන් මින්ද මුදල් සම්බන්ධ වැඩ කටයුතු වලින් පාඩු විඳින්න සිදුවන අය බවට පත් වෙන්න පුළුවන්. ඔබගේ දෙමව්පියන් පාප මිත්‍රයන්ගේ රැවටීමට ලක් වෙන්න පුළුවන්.
සිය පවුලට ලැබී තිබුණු ගෞරවය නැතිවීමට ඉඩ තියෙන කාලයක්. පුරාණ අදහස් වලට විරුද්ධ වැඩ කටයුතු කරන කාලයක්. පවුලට ඉතා හිතවත් අයෙක් අහිමි වීමට ඉඩ පවතින කාලයක්. දුක් සහිත ජීවිතයක් ගත කිරීමට සිදු විය හැකි කාලයක්. තම පවුලට තිබූ ආදායම් ක්‍රමක්‍රමයෙන් පිරී යන නැති වී යන කාලයක් වීමට ඉඩ තියෙනවා. අසනීප රෝග තත්ත්වයන්ට ගොදුරු වීමට ඉඩ තියෙන කාලයක්. පවුලේ දරුවන්ට දුක විඳීමට ඉඩ ලැබෙන කාලයක්. කුම්භ ලග්න හිමිනි ඔබට තනිකම තදින් දැනෙන කාලයක්. මොකද්ද මේට ප්‍රධානම හේතුව? කර්මය පෙන්වා දෙනවා. පාප මිත්‍ර ආශ්‍රය. පාප මිත්‍ර ආශ්‍රය නිසා තමයි ඔබට මේ වගේ දේවල් සිදු වෙන්න පටන් ගන්න. දැන් ඔබ හොඳටම දන්නවනේ කුම්භ ලග්න හිමිනි ඔබ මොන වයසක හිටියත් පාප මිත්‍රයන් ආශ්‍රය කළොත් ඔබ පංචශීලයේ බිඳ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබගේ වෙළඳ ව්‍යාපාර වට ගන්නවා. තිබුණු ගෞරවය නැති කර ගන්නවා. ක්‍රමක්‍රමයෙන් අවාසනාවන්ත භාවයට දුකටපත් වෙනවා. වෙලාවකට ඒ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ වැඩ කටයුතු හරියට කරගන්න අවශ්‍ය මිලමුදල් පවා නොලැබී යන කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට හිතට ගන්න ඕනි. විශේෂයෙන් වැඩහිට කුම්භ ලග්න හිමියන්. මොකද්ද? ආදායම් ලබනවා. සමාජය තුල තත්ත්වයක් තියෙනවා. ඒ තුල හොඳ නරක මිත්‍රයෝ හම්බ වෙනවා. හොඳ කල්යාණ මිතුරා හඳුනා ගන්න නම් ඔබ ධර්ම අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඔබට කවුරු හරි මිත්‍රෙක් මත්ද්‍රව්‍ය සහිත පාටිකට ආරාධනා කළොත් ඔබට ප්‍රතික්ෂේප කිරීමට සඳහන් ඍජු ගතියක් හැකියාවක් ඔබට තියෙන්න ඕනේ. ඔබට වක්‍ර ගතියක් තිබුණොත් ඔබ මොකද වෙන්නේ? ඔබ ඒට යනවා. අන්න විනාශයේ ආරම්භය පටන් ගන්නවා. ඒත් එක්කම ඔබට හොඳ බිරිඳක් ඉද්දි ඔබ අන්‍ය කාන්තාවන් කරා යන්න පුළුවන්. ඔබට හොඳ ස්වාමියෙක් ඉද්දි ඔබ අන්‍ය පිරිමින් කරා යන්න පුළුවන්. හැබැයි මේට ඔබට උල්පන්දම් දෙන්නේ මඟ පෙන්වන්නේ පාප මිත්‍රයන් මිතුරියන්. අන්නේ පාප මිත්‍රයා මිතුරිය හඳුනා ගන්නට ඔබ දක්ෂ වෙන්න නම් ඔබ ආගම දහම තුල හොඳ නැඹුරුවක්, හොඳ අවබෝධයක්, ඒ ප්‍රතිපත්තියක් විදිහට අදහන කෙනෙක්, ක්‍රියාත්මක කරන කෙනෙක් බවට පත් වෙනවා කුම්භ ලග්න හිමියනි. එහි තමන් කියවේ ඔබ සිටින පවුලේ වැඩිහිටියන්ට සිදුවිය හැකි අපල කාලයක්. කුම්භ ලග්න හිමියනි ඔබට කුමන වයස් තලක හිටියත් ඔබේ දැසට පිනිපෙනි අත දිග හරින මායිමේ මේ ඊතා පහත් අය ජීවත් වෙන්න පුළුවන්. ආශ්‍රයට ලැබෙන්න පුළුවන්. ඔවුන් පහත් අදහස් ඇත්තෝ. ඔබට මත්ද්‍රව්‍ය බොන්න යන්න කියන කෙනා පහත් අදහස් ඇත්තෙක් නෙමෙයිද කුම්භ ලග්න හිමියනි? අනුන්ගේ දෙයක් හොරකම් කරන්න යන්න කියන කෙනා පහත් අදහස් ඇත්තෙක් නෙමෙයිද? අනුන්ට අයිති කාන්තාවක් එක්ක ආශ්‍රය පවත්ව ගන්න යන්න කියන කෙනා පහත් අදහස් ඇත්තෙක් නෙමෙයිද? මෙන්න මෙයයි ඔබ තේරුම් ගත යුත්තේ. බහු භාර්යා සේවනයට ප්‍රිය කරන ඇත්තන් බහු පුරුෂ සේවනයට ඉතා ප්‍රිය ඇත්තන් ඒ තුල සිටිනවා. ඔබ උන්ට අසු වුණොත් කාල සීමාව, වයස් සීමාව අදාළ නැහැ. ඔබ දුප්පතෙක්ම වෙනවා. ඔබ අගෞරවයටපත් වෙනවා. ඔබ පාපයට ආස කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ හොඳින් මේක ඔළුවට ගත්තා. ඒ නිසා ඔබට මේ වයස අවුරුදු 5-10 වැඩිමුණු තාක්ෂණ වශයෙන් අවුරුදු 6-12 කාලේ ඔබගේ දෙමව්පියන් දැන් මේක හොඳට අහගන්න කුම්භ ලග්න හිමිනි. ඔබ මොන ලග්නයක වුණත් ඔබට කුම්භ ලග්න හිමි දුවෙක් පුතෙක් සිටිනවා නම් ඔබ මේ හොඳින් අහගන්න ඕනේ. ඔබ මේ තමාගේ මිතුරන් අතර කුම්භ ලග්න හිමි කුම්භ හිමි දරුවෙක් ඉන්නවා ඔවුන්ටද මේ බලන්න ආරාධනා කරන්න ඕනේ. මන්ද මේ කියන වයස් සීමාව තුල ඒකට අවුරුදු 5-10 වැඩිමුණොත් 6-12 අතර කාලේ කුම්භ ලග්න හිමියන්ගේ දෙමව්පියන් වැඩිහිටියන් ඔබද තරුණියක් ලෙසට
ධර්මයට ප්‍රිය වුණොත්, ධර්ම අවබෝධය තුළ හරි වැරද්ද තෝරා ගැනීමට දක්ෂ වුණොත්, කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනා ගැනීමට ඔබ සමත් වුවොත්, රාගය සිතින් නැති කරගෙන තිබුණොත්, සිත ඍජු කරගෙන තිබුණොත්. මොකද්ද මේ සිත ඍජු කරනවා කියන්නේ? සිත වක්‍ර වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිත සත්‍යවාදී කෙලින් වැඩ කරන කෙනෙක්. වචනේ සංවර කරගෙන, කියන්නේ වචනයත් ඍජු වෙන්න ඕනේ. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, ස්වචන කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. අර්ථවත් දෙයක්මයි කියන්නේ. කයත් සංවර වෙන්න ඕනේ. කය රාගයට ඇලෙන්න දෙන්නේ නැහැ. කය රූපයට ඇලෙන්න දෙන්නේ නැහැ. කය ශබ්දයට ඇලෙන්න දෙන්නේ නැහැ. මේ කය සුවඳට ඇලෙන්න දෙන්නේ නැහැ. මේ කය රසයට ඇලෙන්න දෙන්නේ නැහැ. මේ කය ඔබගේ කයකට ස්පර්ශ වුණාම ඔබට ලැබෙන ආස්වාදයේ තියෙනවනේ. ඒ ආස්වාදයට ඇලෙන්නේ නැහැ. මනසට එන අරමුණු සිතුවිලි වල ඇලෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔබ රාගයේ සිතින් නැති කරගෙන තිබුණා. ඔබට හිත ඍජු කරගෙන, වචනේ ඍජු කරගෙන, කය සංවර කරගෙන, තම හැසිරීම, තම මනස තිසරණයේ මනාකොට පිහිටවගෙන කටයුතු කළා නම්, කරනවා නම්, කුම්භ ලග්න හිමියනි, ඔබගේ හිත ඍජු වෙනවා, වචනේ ඍජු වෙනවා, කායික හැසිරීමද ඍජු වෙනවා. ඔබ ඔබගේ සිය පවුල මෙවැනි කාලවලදී අවාසනාවන්ත පිරින කාලයන්ට ගොදුරු වන්නේ නැහැ. දැන් මං කර්මයට අනුව කියනවා, කුම්භ ලග්න හිමියනි, ඔබට ඉපදිලා අවුරුදු 5යි 10යි වැඩි වුණොත් 6යි 12යි අතරතුර ඔබගේ පවුලේ පරිහානියක් ඇති වෙන්න පුළුවන්. අවාසනාවන්ත කාලයක් උදා වෙන්න පුළුවන්. ඒට හේතු වෙන්නේ මොකද්ද? පාප මිත්‍ර ආශ්‍රයට ගොදුරු වීම. නමුත් ඔබගේ දෙමව්පියන් ධර්මය හොඳින් අදහන අය නම්, ඒ තුල ක්‍රියාත්මක වෙනවා නම් මේ පාපයට ගොදුරු වෙන්නේ නැහැ. මේ පාප මිත්‍ර ආශ්‍රයට අසු වෙන්නේ නැහැ කියන කතාව තමයි දැන් මම මේ කියන්නේ. කුම්භ ලග්න හිමියනි, ඔබගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ ඔබ ඉපදිලා ඔබගේ ජීවිතය තුළ ඔබ කොයි පැත්තටද ජයග්‍රහී ගමන ආරම්භ කරන්න ඕනේ කියලා තීරණ ගන්න වයස් සීමාවක්, හැරවුම් ලක්ෂයක් කර්මයට අනුව තියෙනවා. ඔබ යා යුත්තේ කුමන මාර්ගයකද කියලා කර්මය විසින් තීරණය කරනු ලබන කාල සීමාව ඔබට උදා වෙන්නේ ඔබගේ වයස අවුරුදු 10ත් 15ත් අතර. වැඩිමුණොත් 12ත් 18ත් අතර. මේ හොඳින් අවබෝධ කරගන්න ඕන. එතකොට මේ කාලය ඔබගේ ශිෂ්‍යත්ව විභාගයේ පවතින කාලය, ඔබගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ, අපොස උසස් පෙළ විභාගයේ තියෙන කාල සීමාව තුළ. එතකොට මේ කාල සීමාව තුළ තමයි ඔබගේ ජීවිතයේ මග හැරවුම, මං කොයි පැත්තටද යා යුත්තේ, ඔබව බිල්ඩ් අප් කරන්නේ, ඔබට කර්මය තුළ අත්තිවාරම දාන්නේ මෙන්න මේ කාලය තුළ. එම කාලය තුළ කර්මයට අනුව ඔබගේ මානසික ක්‍රියාකාරීත්වය වෙන්වෙන්ව ඔබගේ ජීවිතයට සරණක් ලැබෙන කාලය. තමන්ගේ ශරීරයේ වැඩිම, පෞරුෂත්වය තුළ නිවැරදි හැඩ ගැස්ම, අංගපසඟ නිර්මාණය වන ආකාරය, ලෝකය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති කරගන්නා කාලය, ඔබගේ සාමාන්‍ය පැවැත්ම හැඩගස්වා ගන්නා කාලය, ආකාරය, ඒ දැක්ම, ඔබගේ කල් ක්‍රියාව, ගතිගුණ, වාසනාව අවාසනාව, උස් පහත් බව, ඍජු චපල බව, ඔබ තුල කර්මයට අනුව ප්‍රායෝගික ලෝකයේ තුල මෙම කාල සීමාවදී තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසයි මම ඔබට කිව්වේ අවුරුදු 5යි 10යි 6යි 12යි ඇතුළත හොඳ කාල සීමාවක්. හැබැයි ඔබගේ දෙමව්පියන් ධර්මයේ තුල, ධර්ම අවබෝධය තුල ඉන්න ස්ථීර දෙමව්පියෝ නම් ඔබට අවුරුදු 5යි 10යි ඇතුළත, 6යි 12යි ඇතුළත ඇතිවන අවාසනාවෙන් බේරෙන්න පුළුවන් වෙනවා. මොකද ඔබට ඔබගේ හැරවුම් ලක්ෂ්‍ය උදා කරන
තුන්වෙනි අවස්ථාව. ඒ කියන්නේ අවුරුදු 10යි 15යි වැඩි වුණොත් 12යි 18යි ඇතුළත කාලය. ඒ කාලය තමයි ඔබගේ මනසට සිතුවිලි එන්නේ. මනස හරියට ක්‍රියාත්මක වෙන්නේ. අත්තිවාරව මනස තුල දැමෙන්නේ. මං කොයි විදියටද ගමන් කරන්න ඕනේ. මේ මනසට එන සිතුවිලි අනුනේ කුම්භ ලග්නෙ මිනිහ අපි ක්‍රියාකාරී වෙන්නේ. එහෙමනම් හොඳ පිරිසිදු සිතුවිලි එන්නේ නැහැ. ඒතර මේ කාල සීමාව තමයි ඔය මං කියන මේ එකින් එක කරුණු ක්‍රියාත්මක වෙන්නේ. කුම්භ ලග්නෙ මිනිහ මතක තියාගන්න. සරණ කෙලෙහි ගුණත් එකට එක්ව ගමන් කරන දෙයක්. එහෙනම් ඔබගේ ජීවිතේට ආරක්ෂාවක් එක තමයි සරණ කියන්නේ. මොකක්ද ඔබේ ජීවිතයට ලැබෙන උන සරණ? ධර්මයේ පිහිට. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොසලෙන සිතකින් යුතුව දෙවි හිමියෙන් අදහන කෙනෙක් බවට පත් වීම. බුදුරජාණන් වහන්සේගේ බුදු වචන මෙනෙහි කරන කෙනෙක් බවට පත් වීම. ආර්ය ශාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කච්ච මහ රහතන් වහන්සේලා ඒයින් පැවතෙන සංඝරත්නය අනුගමනය කරන්නේ බවට පත් වීම. මේක තමයි සරණ. ත්‍රිවිධ රත්නය තමයි ඔබගේ සරණ බෞද්ධයෙක් විදියට. ඔබ වෙන ආගමකම ඔබට හිතන්න පුළුවන් ඔබගේ ආගම තුල ඔබට උගන්වලා තියෙන විදියට. ඒකයි මම කිව්වේ සරණයි කෙලෙහි ගුණයි. සරණ ලැබෙන බුදුරජාණන් වහන්සේ නම් ඒ බුදුරජාණන් වහන්සේට කෙලෙහි ගුණ දක්වන්න නැවත ප්‍රතිචාරය දක්වන්න තරම් අපි සමත්කම සද්ධාාවක් අපිට තියෙන්න ඕන. ඔබගේ මනස විශේෂයෙන්ම ඔබගේ මනසට තරහක් ආ විට ඔබට මතක් වෙන්නේ ඔබට තරහ අවුස්සපු කෙනා නම් ඔබට මහා කෝපයක් වෛරයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට ඔබට සිහි කරන්න පුළුවන් නම් මට මේ සරණ මට මේ සැනසීම ලැබුණේ භාග්‍යතුන් වහන්සේ නිසා. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කියලා. අන්න එහෙමයි ඔබ කුම්භ ලග්නෙ හිතන්න ඕනේ. පරිගන්නේ චේතනාව නෙමෙයි. අනේ මාව මේකෙන් මිදෙව්වනේ. කවුද මිදෙව්වේ? බුදුරජාණන් වහන්සේනි. බුදුන් වදාළ ධර්මය මට පිහිටවන්නේ සී සංඝරත්නයේ සිහි වෙන්න ඕනේ. නැත්තම් ඔබගේ මනසට කුම්භ ලග්නෙ හිමිනි හරිම ලේසියෙන් රාගයේ, දේවේශයේ, මෝහය මනින්ම ඇතුල් වෙනවා. ඔබ දන්නවනේ කුම්භ ලග්නෙ හිමිනි ඔබ කොච්චර සංවේදී කෙනෙක්ද කියලා. කොච්චර මනසට බය දැනෙන වෙලාවල් තියෙනවද කියලා, මනසින් කඩා වැටෙන දේවල් තියෙනවද කියලා. ඒ තුල මොකක්ද ඇති වෙන්නේ? රාගයේ, මෝහයේ, දේවේශයේ මනසට ආපු ගම කිලිටු වූ මනසක්. මන්ද ඔබගේ මනස කුම්භ ලග්නෙ හිමිනි ලේසියෙන්ම පරාජය බාර ගන්න මනසක්. මනසට ඔබගේ මනස අනුකම්පාව වැළඳ ගන්නවා. මනස බොරුවට අහු වෙනවා. රාගයට අහු වෙනවා. මොහොයට අසු වෙනවා. කුම්භ ලග්න හිමියනි ඔබගේ මනස හිත නීච කරගෙන කිසිවක් හිතන්න යන්න එපා. එසේ හිතුවොත් නැවත නැවත මේ ජීවිතයේදීම දුක් විඳින්න ලැබෙන වාර ගණන අප්‍රමාණයි. මේ ජීවිතෙන් පසුවත් නැවත නැවත ඉපදී දුක් විඳින්න ඔබට සිදු වෙන්න පුළුවන්. ඔබගේ මනස ඍජු නොවන විට, ඍජු කියන්නේ සත්‍යවාදී බව. ඔබගේ මනස ඍජු නොවන විට, සත්‍යවාදී නොවන විට ඔබ හිතන දේ ඍජු වෙන්නේ නැහැ. සත්‍යවාදී වෙන්නේ නැහැ. හිතන දේ සත්‍යවාදී නොවන විට, මනස ඍජු නොවන විට, හිතන දේ ඍජු නොවන විට, හිතන දේ දුස්තරිත වෙනවා. කිලිටු වෙනවා. මනස කිලිටු වූ විට ඔබ කියන වචන ඍජු නැහැ. සත්‍යවාදී නැහැ. ඔබ ඔබගේ වචනය තුළ දුස්චරිතය යෙදෙනවා. අරුට ගහපන්. ඕකට අගෞරව කරපන්. ඔය මිනිහට ගොම ගහපන්. මේ සාමාන්‍ය වචන මම මේ කියන්නේ. වචනය තුළ දුස්චරිතය ඇති වෙන්නේ කොහොමද කියලා. තව කෙනෙකුට පරිභව කරනවා. වචනය කිලිටු වූ විට කුම්භ ලග්න හිමියනි ඔබගේ ක්‍රියාවන්, හැසිරීම් රටාවන් දුස්චරිතයේ යෙදෙනවා.
තව කෙනෙකුට වේදනාවක් දෙන ක්‍රියාකාරකම් තමයි ඔබගේ ක්‍රියාව තුළ සිදු වෙන්නේ. මෙසේ වූට ඔබ මනසින් කඩා වැටෙනවා. කයින් කඩා වැටෙනවා. ප්‍රතිඵලය කුම්භ ලග්න හිමියනි. ඔබ සම්පූර්ණ ජීවිතේම කඩාවට්ට ගැනීමයි. කුම්භ ලග්න හිමි කෙනෙක් විදිහට ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතයේ මෙවැනි අවස්ථාවල් කොපමණ තිබුණද කියලා. ඔබ සරණ ඇති කරගතහොත්, සරණ කියන්නේ ධර්මයේ පිහිට, බුදුරජාන් වහන්සේව අවබෝධ කර ගැනීම, බුද්ධ වචනය මෙනෙහි කිරීම, සී සංඝ රත්නය අනුගමනය කිරීම. ඒක තමයි සරණ, ත්‍රිවිධ රත්නයේ සරණ. ඔබ කතෝලික ආගමික කෙනෙක් නම් ඔබට ඒ අනුව හිතන්න පුළුවන්. ඔබ මුස්ලිම් ජාතිකයෙක් නම් ඉස්ලාම් ආගමට අනුව මේ දේ හිතන්න. මම මේ බුදු දහමට අනුව තමයි මේ හිතන විදිය කියලා දෙන්නේ. මේ සරණ කියන්නේ හරියට වැස්සට කුඩයක් කියලා ගත්තා වගේ. පිටට තෙමෙනවා, කුඩ යටේ ඉන්න මම තෙමෙන්නේ නැහැ. සරණත් ඒ වගේ. පිට පාපය දුස්තරිත ඕනතරම් තියෙන්න පුළුවන්. හැබැයි මා තුල නැහැ. ඇයි? මා සරණ කියන කුඩේ ආරක්ෂා වෙලා ඉන්නේ. එවිට ඔබට කරදර වලින් බේරෙන්න පුළුවන් වෙනවා. කරදර තියෙයි පිට. ඒවා ඔබ කරා ඉන්නේ නැහැ කුම්භ ලග්න හිමියනි. කුම්භ ලග්න හිමියනි, ඔබ ධර්ම අවබෝධය ඇති කරගන්නම ඕනි. ඔබගේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන දියුණුව, සාර්ථකත්වය, භාවනාමය ශක්තිය, අධ්‍යාත්මික ශක්තිය ලබා ගන්න ඕනේ නම් ඔබට මේ වයස අවුරුදු 10 15 වැඩි වුණොත් අවුරුදු 12 18 ඇතුළත මේ කාලය තුල තමයි ඔබගේ පෞරුෂත්වය නිර්මාණය වෙන්නේ. ඔබගේ ජීවිතේට වටිනාකමක් ලැබෙන්න පුළුවන් විදිහට කර්ම විසින් අත්විවරම දවන්නේ. එවිට ඔබට මඟ පෙන්වන්න ඕනේ මේ தත්ත්වය කරා එන්න ඔබගේ දෙමව්පියන්. ඇයි ඔබ තවම පොඩිනේ? හැදියාව අනුවනේ ක්‍රියාව තීරණය වෙන්නේ. කසිබ්බුන පියෙක්ගේ දරුවෙක් ඒක නොබී ඉන්නවා කියලා හිතන්න පුළුවන් කාටද? මොකද පොඩි කාලේ දරුවගේ වීරිය වෙන්නේ අම්මා තාත්තා. ඒකනේ මම නිතර කියන්නේ. ඔබ දෙදෙනා රණ්ඩුවක් වුණත් දරුවන්ට පේන්න රණ්ඩු වෙන්න එපා කියලා. මොකද දරුවෝ හිතනවා මේ මගේ අම්මයි තාත්තයි වීරයයි, අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා හරි ජොලි, ලොකු වුණාමත් ඒක කරනවා. ඒ අම්මයි තාත්තයිනේ වීරයෝ ඒ දෙන්නගේ. ඔබ නිකමට හිතන්න ස්වාමියෙක් විදිහට බිරිඳට බයිනවා කියලා. කවුදාත් ඔබේ දරුවත් ඒ අම්මට බයිනවා අනිවාර්යෙන්ම. ඇයි ඔබ බයිනවා දැකලා ඉඳලා තියෙනවා. බිරිඳක් විදිහට ඔබගේ ස්වාමියාට තේ එකක් නොදී හිටියා කියලා හිතන්න. ඒ දරුවත් ඒ දෙයම කරනවා. මේක තමයි අනුගමනය. ඒකනේ මම කිව්වේ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය අනුගමනය කරන්න කියලා. එහෙමනම් කුම්භ ලග්න හිමියනි, ඔබ බොහෝ පින් කරලා තියෙන්න ඕන ධාර්මික අවබෝධයක් ඇති දෙමව්පියන් ලබන්න. මන්ද කුම්භ ලග්න හිමියනි, ඔබගේ ජීවිතයේ මේ අවුරුදු 10 15 12 18 කාලය තුල තමයි කර්මයට අනුව ඔබව මේ ලෝකයේ තුල යන්න තියෙන. එහෙම නැත්නම් මේ කාලය තමයි අවුරුදු 10 15 12 18 කියන කාලය තුල තමයි කර්මයට අනුව ඔබට යන්න තියෙන සතර අපායන්නේ දොරගොළු විවෘත වන කාලය. සතර අපායන්ට බුදුරජාණන් වහන්සේ කියන මිනිස්යාගේ මහගෙදර සතර අපාය කියලා. මොකද එතෙන් යන්න හරි ලේසි. ඔබ යා යුතු එසේනම් ඔබ මෙම ජීවිතයට මෙම දුක් කරදර වලින් මිදෙන්න ඔබ යා යුතු ජයග්‍රහයි මාර්ගයට පිබීම සඳහා සරණ ඇති කරගන්න ඕනම කාලය මේ අවුරුදු 10යි 15යි, එහෙම නැති වුණොත් වැඩි වුණොත් 12යි 18යි කියන කාලය තුල. කුම්භ ලග්න හිමියනි, ඔබ දෙමෝපියන් විදියට දරුවන්ට දෙන්න ඕන දායාදය මෙයයි. ඒත් එක්කම දෙමෝපියනි, කුම්භ ලග්න හිමියනි, ඔබව දැන්
කුම්භ ලග්නෙහි දෙමව්පියන් තම දරුවන්ව දහම් පාසල් යවන්න ඕනේ. කතෝලික නම් උපදේශයට යවන්න ඕනේ. ගෙදරතොර උදේ හවස බුදුන්ට පහන දැල්ලන්න ඕනේ, මල් පූජා කරන්න ඕනේ, තුන් සූත්‍රය කියන්න ඕනේ. සතියකට වරක්වත් දරුවන් සමග පන්සල් යන්න ඕනේ. එසේ වුණොත් ඔවුන් පොඩි කාලේ ඉඳන්ම ඒ පුරුද්දට ලක් වෙනවා ඔබේ දරුවන්. මේ කුම්භ ලග්න හිමියනි, ඔබේ සරණට අවශ්‍ය අත්‍යවශ්‍යම දමාගත යුත්තේ මේ ආකාරයට දෙමව්පියන් තම දරුවන්ට බුදුරජාන් වහන්සේගේ සරණ ගැන අවබෝධ කරලා දෙන්න ඕන. පොඩි කාලේ ඉඳන්ම බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරලා දෙන්න ඕනේ. අවුරුදු 15 වෙද්දී මේ දරුවට බුදුගුණ අර්ථයත් එක්ක කතා කරන්න පුළුවන් නම් කටපාඩමින් ඒ දරුවා කවදාවත් නරකට යන්නේ නැහැ අම්මේ. මන්ද බුදුගුණ මතක් වෙද්දී නිවැරදි කෙනෙක් බවට පත් වෙනවා. සී සද්ධර්ම ගුණ අර්ථයත් එක්ක සිහි කරලා දෙනවා නම්, කටපාඩම් කරලා දෙනවා නම් ඒ දරුවා කවදාවත් ධර්මයෙන් පිට යන්නේ නැහැ. වැරදි දෙයක් මෙනෙහි කරන්න යන්නේ නැහැ. රාගී රූපයක් දැක්කත් එක හිතෙන් අයින් කරනවා. මට ඒක ඕනේ නැහැ කියලා. ඒ වගේම සී සංගරත්න ගුණ අර්ථයත් එක්ක සිහි කරන්න ඕනේ. මොකද අපිට පින් කරගන්න තියෙන්නේ සී සංගරත්නයේට සිව්පසේ උපස්ථාන කරමින්. ඒක අගය කරනවා. දැන් අපි ජීවත් වෙන්නේ පෙර පින් වලින්නේ. අපි ඊළඟ ජීවිතේ සසර දුකින් මිදෙන්න හෝ පින් අපි ඇති කරගන්න බෑ. මේ තමයි කුම්භ ලග්නේ මිනි ඔබගේ පළවෙනි රාජකාරිය. ඒත් එක්කම මේ සරණ ඔබට හරියට තේරුම් ගන්න බැරි වුණොත්, ඒ කියන්නේ මේ සරණ එන්න ඕනේ ඔබගේ මනසට. මනස තමයි අතිවාරම හැදෙන්න ඕනේ. සිතින් තමයි වචනෙටපත් වෙන්නේ, වචනේ තමයි ක්‍රියාවටපත් වෙන්නේ. ක්‍රියාවත ඒ සිතන දේ, ඔබ කියන දේ, ඔබ කරන දේ තමයි ඔබගේ දායාදේ බවට පත් වෙන්නේ. ඒ අනුව මේක හරියට තේරුම් ගන්න බැරි වුණොත් මේ සරණ ගැන කුම්භ ලග්නේ මියනි, ඒ ඔබට සාපයක් වෙනවා. එවිට ඔබගේ වයස අවුරුදු 10 15, වැඩි වුණොත් 12 18 කාලය බොහෝ කරදර, අවහිරකම්, විරුද්ධවාදිකම් වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නැවත කල්පනා කරන කුම්භ ලග්නේ මියනි, ඔබගේ අවුරුදු 15 16 වැඩි වුණොත් 12 18 කාලය තුල මොන වගේ අවහිරකම්ද, විරුද්ධවාදිකම් වලටද මුහුණ දුන්නේ? ගෙදර තුන මුදල් හිඟවුන්නේ නැද්ද? නෑදෑ විරෝධය ඇති වුන්නේ නැද්ද? දෙමව්පියන් අතර විරසකයන් ඇති වුන්නේ නැද්ද? අපකීර්තිය ලැබුණේ නැද්ද? අගෞරවයට මුහුණ දීමට සිදුුන්නේ නැද්ද? ඔබට මෙන්ම ඔබේ පවුලටද අන් අයගේ උපකාර නොලැබී යන වකවානුවක් වෙන්න පුළුවන්. මානසික කඩාවැටීම් වලට ගොදුරු වෙන්න පුළුවන් කාලයක් වෙන්න පුළුවන්. තම පවුලට ලැබිය යුතු ගෞරවයෙන් නැති වී යන කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ මනස ශක්තිමත් කරගන්න ඔබ නිතර හිතන්න ඕන කරුණු 5ක් ගැන මම කියනවා. මේ කරුණු 5 ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ ඨානා සූත්‍රයේදී කියපු දෙයක්, වදාළ දෙයක්. හොඳට අහගන්න කුම්භ ලග්නේ මියනි. පළවෙනි එක තමයි ඔබ හිතන්න ඕනේ කුම්භ ලග්න හිමි මම ජරා ජීර්ණ වෙන කෙනෙක්. ඒ කියන්නේ මහලු වියටපත් වෙන කෙනෙක්. මම ජරාවට පත් වෙන ස්වභාවය ඉක්මවා ගිහින් නැහැ. මට මහලුකම නැති කරගන්න බෑ. එහෙනම් මම ජරාවට මහලු වීමට අයිති කෙනෙක්. හරි? මම මේ දේ කියන්න හේතුවක් ඊළඟට මම කියනවා. ඉතල දෙවෙනි කරුණ තමයි මම ලෙඩ වෙන කෙනෙක්. ලෙඩ ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒ ලෙඩ වෙන ස්වභාවය මම ඉක්මවා ගිහිල්ලා නැහැ. මම එනම් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. 3 මම මරණ ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. මම මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. මමත් මරණයට පත්වන කෙනෙක්. 4 මට ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මට වෙන් වෙන්න සිද්ධ වෙනවා. මං එය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. ප්‍රිය මනාප දේවල් වලින් වෙන් වෙන්න මට සිදු වෙන කෙනෙක්. මගේ කියලා මට තියෙන්නේ මම සිතන දේ,
මං කියූ දේ මම කයින් කළ දේවල් පමණයි. ඒක තමයි ඔබගේ දායාදය. මේක තමයි ඔබගේ දෑවැද්ද. ඔබ හිතුවේ නරක දෙයක් නම් දුස්චරිත දෙයක් නම් ඔබ කිව්වේ නරක දෙයක් නම් දුස්චරිත දෙයක් නම් ඔබ කයින් කළේ දුස්චරිත දෙයක් නම් ඔබට අයිති වෙන්නේ මොකද්ද? අවාසනාව, ඊළඟට වක්‍රකම, අසත්‍යයේ පිහිටීම, ඊළඟට නිරය. නමුත් ඔබ ධර්මයට අනුව හිතපු කෙනෙක් නම්, ඔබ ඍජුව හිතපු කෙනෙක් නම්, ඍජුව කතා කරපු කෙනෙක් නම්, ඍජුව කය මෙහෙවපු කෙනෙක් නම් ඔබගේ දෑවැද්ද මොකද්ද? පින දොරකළු විවෘත කරනවා සුගතිගාමි වෙන්න. මේ ලෝකෙදී සැප විඳින්න. එයින් මෙන්න මේ දෑවැද්ද තමයි කුම්භ ලග්න හිමියනි ඔබගේ උප්පත්ති තත්වය හා ඒ දියුණුව කරා ඔබව ගෙනියන දායාදය. ඔබේ ඥාතියා කුම්භ ලග්න හිමියනි හිතන්න මගේ ඥාතියා කවුද? ළඟම ඥාතියා. මම සිතන දේ, මම කියන දේ, මම කරන දේ. මගේ පිළිසරණ, මම හිතන දේ, මම කියන දේ, මගේ ක්‍රියාව. හොඳ හෝ නරක, මම හිතන දේ, මම කියන දේ, මම කරන දේ තමයි මගේ දායාදය. ඒ දායාදේ නරක දායාදේ හොඳ දායාදයක් බවට පත් කරගන්න ඔබයි මනසින් තීරණ ගන්න ඕනේ. මනසින් තීරණ ගන්න නම් ඔබට සරණක් අවශ්‍යයි, පිහිටක් අවශ්‍යයි. ඒ පිහිට ලැබෙන්නේ ඔබගේ ධර්මය තුළින්. මෙසේ සිහි කරන්න කියලා මේ දායාදය ගැන අපට නිරන්තරයෙන් බුදුන් වදාලා තියෙනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ මෙනෙහි කිරීම තුළ ඔබට ලැබෙන ප්‍රතිඵල කියලා දෙනවා. විශේෂයෙන්ම කුම්භ ලග්න හිමිනේ ඔබ අහගන්න ඕනේ. දැන් මම පළවෙනිම කිව්ව කරුණ තමයි කුම්භ ලග්න හිමි මම ජරා ජීර්ණ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්. මෙම ජරා ජීර්ණ භවෙන් මහලු වෙන භව ඉක්මවා යන්න බැරි කෙනෙක්. දැන් හොඳට හිතා ගන්න. දැන් ඔබගේ වයස අවුරුදු 10යි 15යි. වැඩි වුණොත් 6යි 18යි. මේ කාලේ තමයි කුම්භ ලග්න හිමියනි ඔබට යෞවන මදේ ඇති වෙන කාලය. ඇයි? හිතෙන්නේ හැමදාම මං තරුණ වෙලා ඉන්නවා කියලා. කවදාවත් මට වයස යනවා කියලා තේරෙන්නේ නැහැ. ඇයි ධර්මය ගැන දන්නේ නැහැනේ. මේ ගැන අවබෝධයක් නැහැනේ. ඉතින් උපරම ජොලියට බර වෙනවා. මේකට කියනවා තරුණ වෙරිය කියලා. දන්නේ නැහැ. ඔබ ජරාවටපත් වෙන බව, මහලු වීමටපත් වෙන බව. ඔබ ඒක දන්නව නම් බය වෙනවනේ. එහෙනම් වැරදි වැඩ කරන්නේ නැහැනේ. ඒ මත්වීමෙන් ඔබ වෙරි වුණාද? ඒ තරුණ වෙරිය ඇති වුණාද? ඔබ කයින් දුස්චරිතය යෙදෙනවා. වචනින් දුස්චරිතය යෙදෙනවා. මනසින් දුස්චරිතය යෙදෙනවා. ඔබ හිතන දේ සංවර වුණොත්, ඔබ කියන දේ සංවර වුණොත්, ඔබ කරන දේ සංවර වුණොත් මෙම තරුණ වෙරිය, මේ තරුණ වෙරිය අනිත් පැත්තෙන් ගත්තාම තරුණ මදය හිඳෙනවා. ඉතින් ඒකට ධර්ම අවබෝධය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. පුංචි දරුවට කුම්භ ලග්නෙන් දෙමව්පියෝ මේ දේ දීලා තියෙන්න ඕනේ. නැත්තම් මොකද මනසට එන්නේ? රාගය, මොහය, දෙවේශය. ඇයි? ඔබගේ මනස හිස්. වෙන ලග්න හිමියන් වගේ නෙමෙයි. ඒක නෝ බහරි සංවේදී. උදාහරණයක් මම කියනවා මේකට. ඒ බුදුන් වදාළ ධර්මයේ තුල. ඔබ දන්නවනේ මල්ලිකා දේවි ගැන, කොසල් රත්තුමාගේ ප්‍රියතම බිරිය මල්ලිකා දේවි ගැන. මේ මල්ලිකා දේවි පෙර ආත්මයකදී ගෙදර පැවති උත්සවයකට එළුවෙක් මැරුවලු. ඒට විපාක වශයෙන් මල්ලිකා දේවියට ආත්ම 500කදී බෙලි කැපුම් කන්න සිද්ධ වුණා. එක්ක කුකුලෙක් කිලියෙක් වෙලා ඉපදෙන්නේ නැති, එක්ක එළුවෙක් හරකෙක් වෙලා ඉපදෙන්නේ නැති. අන්න මොකද වුනේ? ප්‍රාණඝාත අකුසලේ නිසා. ඒකත් රාගයක් නේ. ගියේ කොහෙද? නිරයට. හැම ආත්මයකදී බිල් කැපුම් කෑවා. මන්ද තරුණ වයසේදී ඔබට අමතක වෙනවා ඔබ මහලු වෙන බව.
ඒ නිසයි මේ වැරදීම සිදුවන්නේ. තිරිසන් සතෙක්ව දැන් කර්ම විපාකයේ තුල ඔබ ප්‍රාණඝාත අකුසල යෙදෙනවනම් යන්නේ තිරිසන් ලෝකයට. තිරිසන් සතුන්ට හිතන්න බෑනේ. ඒ හිතන්න බැරි වැරදි වැඩක් නේ ඔබ කළේ. දැන් තිරිසන් සතෙක් මැරුවොත් 500 වතාවක් ඔබට ඒ විඳින්න වෙනවා. තිරිසන් සතෙකුට කෑම එකක් දුන්නොත් ඔබ 500 වතාවක් කෑම ලබනවා. හොඳට මතක තියාගන්න. සුළු වැරදීමක් වට වුණා. 500 වතාවක් නෙමෙයි 1000 වතාවකදී කෑම ලබනවා. හදිසියේ ඔබගේ අතින් මිනිසෙක් මරුණොත් ඔබ 1000 වතාවක් ඒ විදිහටම මැරෙනවා. හැබැයි ඔබ මිනිස්සෙකුගේ ජීවිතයක් බේරුවොත් ඔබ 5000ක් ආත්ම භවයන්ෙහිදී ඔබගේ ජීවිතයට අනුතරක් වෙද්දී කවුරු හරි එනවා ඔබ බේර ගන්න. මේ තමයි බුදුන් වදාළ ධර්මය තුල තියෙන දේවල්. ඔබ මේවා කුම්භ ලග්න හිමිදිට අවබෝධ කරගන්න එක ධර්ම අවබෝධය ඇති වෙන්න ඕනේ. දෙවෙනි කරුණ. ඔබ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් රෝගී වෙනවා. ඒ ලෙඩවීම රෝගී වීම ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. සත්වයන්ට විශේෂයෙන්ම ඔබට තරුණ අපට තරුණ වශයේදී ලෙඩ නොවි ඉන්නකොට නිරෝගී වෙරිය. ඒ කියන්නේ ආරෝග්‍ය මතය ඇති වෙනවා. මොකද හිතෙන්නේ? මම කවදත් ලෙඩ වෙන්නේ නැහැ. හිතන්න තියෙනවා ඔබ ලෙඩ වෙන කෙනෙක් කියලා. ඔබ ලෙඩ නොවන කෙනෙක් කියලා හිතපු ගමන් ඔබ ඔබගේ කය දුස්තරිතටපත් කරගන්නවා. ඇයි බය නැහැනේ? මං කවදාවත් අසනීප වෙන්නේ නැහැ කියලා. මෙම නිරෝගී වෙරිය නිසා ඔබ සිතින් වචනෙන් ක්‍රියාවෙන් දුස්තරිතයේ යෙදෙන්න පුළුවන්. තුන්වෙනි කරුණ. මම මරණ ස්වභාවය ඇත්තෙක්. මම මරණය ඉක්මවා ගිහින් නෑ කියන එක ඔබ අවබෝධ කරගන්න ඕනේ. මම මැරෙනවා කියලා තමන් හොඳට තමන් නොදැන සිටීම නිසා ඔබ සිතන දෙයින් දුස්චරිතය දෙනවා. ඔබ කියන දෙයින් දුස්චරිතය දෙනවා. ඔබ කරන දෙයින් ඔබගේ ක්‍රියාව නිසා දුස්චරිතය දෙනවා. මොකද සිද්ධ වෙන්නේ? සතර අපාය ඔබට විවෘත වෙනවා. හැබැයි ඔබට හිතන්න පුළුවන් නම් ඔබ මැරෙන කෙනෙක්. ඔබට එවිට මොකද සිදු වෙන්නේ? ඔබට ඇති වී තිබෙන වෙරිය ප්‍රහාණය වෙනවා. නැති වෙනවා. එවිට ඔබ සිතන දෙයින්, කීන දෙයින්, කරන දෙයින් දුස්තරතයේ දෙන්නේ නැහැ. මොකද ඕන කෙනෙක් මරණයට බයයි. 4. ප්‍රියමනාප වූ දෙයින් මට වෙන් වෙන්න සිදු වෙනවා. ප්‍රියමනාප වූ දේ වෙන්වීමෙන් ඉක්මවා යන්න මට බෑ. ඔබ ආසම චොක්ලට් එකක් කියන්නකෝ. ඔබ කාලේ වුණාට පස්සේ චොක්ලට් එක ඉවර වෙනවා. ඔබ ආසම මලක් තියෙනවා. ඒ මල හැන්දෑවෙද්දී පර වෙලා තියෙන්න පුළුවන්. අනිත්‍යයි. ඔබ ආසම රූපයක් තියෙනවා. ඒ රූපයට තව අවුරුදු 10 15ක් ගියට පස්සේ මොකද වෙන්නේ? මහලු වෙනවා, හැකිලෙනවා. මේ තමයි ප්‍රියමනාප වූ දෙයින් ඔබට වෙන් වෙන්න සිදු වෙනවා කියන එක. ඒක ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසායි ප්‍රිය වූ දෙයට චන්දරාගයක්, බැඳීමක්, ඇල්මක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒ නිසාම රාගය හටගන්නේ. ඒ නිසාම ඔබ ප්‍රියමනාප වූ දේ නිසා ඔබ සිතන දෙයින් ඔබ දුස්තරත වෙනවා. ඔබ කීන දෙයින් දුස්තරත වෙනවා. ඔබ කරන දෙයින් ඔබ දන්නේම නැතුව දුස්තරතයටපත් වෙනවා. ඒත් එක්කම මේ ප්‍රියමනාප වූ දෙයින් වෙන්වීම ගැන කියන්න හොඳ උදාහරණයක් මට තියෙනවා. බුදුරජාන් වහන්සේගේ කාලයේදී කුම්භ ලග්න හිමියනි
විවාහක ස්වාමියෙකුයි බිරිඳකුයි හිටියා. මේ ස්වාමියාගේ බිරිඳට කරුණු කාරණා කියලා මේ ස්වාමියා බිරිඳව කැමති කරගත්ත පැවිදි වෙන්න. ඔන්න දැන් පැවිදි වුණා ස්වාමියා. නමුත් බිරිඳට හරි දුකයි. ස්වාමියා නැතුව මොකොත් ඉන්න බෑ. හැමදාම අඬා වැළපෙමින් නිතර පණිවිඩය එවන්න පටන් ගත්තා ස්වාමින් වහන්සේට. මේවා ගැන ස්වාමින් වහන්සේ කියන්නේ සංඝයා වහන්සේ හිතන්න ගිහිල්ලා සංඝයා වහන්සේට මේ පැවිද්ද කරදරයක් වුණා. තීරණය කරලා තමාගේ හිතවත් සංඝ පිරිසට කිව්වා මම පැවිද්දෙන් අයින් වෙනවා. එවිට යාගේ මිත්‍ර සංඝයා වහන්සේලා එකතු වෙලා බුදුරජාන් වහන්සේ හමුවට පමනුණා මේ සංඝයා වහන්සේ. බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ දසබල බුද්ධ ඥානයන් මුල් කොටගෙන මේ සංඝයා වහන්සේගේ අතීත ආත්මයන් ගැන වර්ජනයක් කළා. කියන අතීත ආත්මයන් සිහි කළා. නැවත නැවත මතක් කළා. මේ තුල බුදුරජාන් වහන්සේ දැක්කා මේ සංඝයා වහන්සේට පින තියෙනවා. මේ ආත්මෙදිම මාර්ගඵල ලබන්න. බුදුරජාන් වහන්සේ වදාලා එම සංඝයා වහන්සේට ඔබ මේ ආත්මෙදි පමණක් නොවේ පෙර ආත්මවලදීත් ඔය බිරිඳ නිසාම උල තියලා ජීවිතේ අහිමි කරගෙන තියෙනවා. හිරේ විලංගුවේ වැටලා තියෙනවා කියලා. මෙහෙම බුදුරජාන් වහන්සේ වදාළ විගසම සංඝයා වහන්සේලාට උවමනාවක් ප්‍රේතාවයක් ඇති වුණා මේ අතීත විස්තරය අහගන්න. අතීත ආත්ම විස්තරය ගැන අහගන්න. බුදුරජාන් වහන්සේට කියන භාග්‍යතුන් වහන්සේ අපටත් මේ කතාව කියන්නකෝ. ඔන්න බුදුරජාන් වහන්සේ වදාරනවා. මේ සංඝයා වහන්සේ පෙර ආත්මික හරි දුප්පත් මිනිස්සෙක්. විවාහයට පත් වෙලා ඉන්නේ. ඇඳුම් දෙකයි තියෙන්නේ භාවිතා කරන්න. දෙන්නට තියෙන්නේ ඇඳුම් දෙකයි. මේ කාලයේ බර්ණස් නුවර ලොකු සැනකෙළියක් පවත්වනවා. ඒ සැනකෙළිය බක්මහේ සැනකෙළිය. සමා වෙන්න ඉල්මහේ සැනකෙළිය. ඉල්මහේ සැනකෙළිය. මේ ඉල්මහේ සැනකෙළියට මේ ස්වාමියා තමන්ගේ තියෙන ඇඳුම් දෙක සෝදලා පවිත්‍ර කරලා බිරිඳගේ ඇඳුමයි තමන්ගේ ඇඳුමයි හොදලා අයන් කරලා එහෙම උදර තියාගත්ත අද හවස ඇවිදින්න යන්න. හැබැයි බිරිඳ කිව්වා මට ඔය ඇඳුම් ඇඳගෙන නම් ඔහෙත් එක්ක එන්න බෑ ඔය ගමන යන්න. එතකොට මේ දුප්පත් මිනිහා කියනවා ස්වාම පුරුෂයා අනේ ප්‍රිය ප්‍රියම්බකාවනි මේ ඇඳුම් විතරනේ අපිට තියෙන්නේ. අපිට ඇඳුම් මිලදී ගන්නත් මුදල් නැහැනේ කියලා. එවිටම මේ බිරිඳ කියනවා ඒ කාලේ ඒ රටේ තිබුණු හොඳම ඇඳුම තමයි කුසුම්බ කියන ඇඳුම. එක වර්ණයක්. මට කුසුම්බ වර්ණයෙන් යුත් ඇඳුමක් තිබුණොත් විතරයි මම අද හැන්දෑවට එන්නේ ඔබත් එක්ක මේ ගමනට. කුසුම්බ හොයන් හරි ලේසි නෑ. රජවරුන් ලොකු සිටු ධන සිටුවරයන් අඳින ඇඳුමක් මේක. මේ ස්වාමියා කියනවා මං කොහෙන්ද කුසුම්බ හොයන්නේ? ඔන්න බිරිඳ කියනවා. දැන් මේ මිනිස්සයා ලවා හොරකමක් කරවන්න යන්නේ. කොහොම බිරිඳක්ද? රජතුමාගේ උයනේ කුසුම්බ උයනක් තියෙනවා. ඒකට ඔහි පැනලා කුසුම්බ මල් කඩාගෙන එන්න. මොකද ඊට පස්සේ ඒක ඩයි එකක් වගේ මල් වලින් ඒ වර්ණය අරගෙන අර රෙද්දට පොඟෝලා
ඒ කුසුම්බ වර්ණේ ඒ සුවඳ ගන්න පුළුවන්. මුලින් බය වෙනවා සැමියා. හැබැයි බිරිඳ කියන ඔබ මට ආදරේ නම් මේ දේ කරන්න ඕනි. අන්න රාගයට ඇලෙන්නේ ඇලීම. ඒ නිසාම ස්වාමියා හිතනවා නෑ මං රත්තුමාගේ කුසුම්බ වනයේට පයින්නවා. පැනලා කුසුම්බ ගේනවා කියලා. එදා රෑ පයින්නවා කුසුම්බ වනයේට. හැබැයි රාජපුරුෂයන්ට අහු වෙනවා. රාජපුරුෂයෝ තලලා හිර ගෙදර දාලා පවුවෙනිදා උදේට රාජ සභාවට ඉදිරිපත් කරනවා. රජතුමාගේ තීරණය මොකද්ද? උල තියලා මරන්න. දැන් ඇත්තටම උල තිබ්බා. උල තියලා ඉද්දි කපුටෙක් ඇවිල්ලා හිසේ වහනවා. කපුට දිහාට ඇස් ඇරලා බලනවා මේ දුප්පත් මිනිහා. ඇරලා මෙහෙම කතාවක් කියනවා මේ දුප්පත් මිනිහා. මට මේ උල තිබුපු එක රජතුමා මාව මරන්න ඒකත් මට වේදනාවක් නෙමෙයි. උහුල ගන්න පුළුවන්. මේ කපුට ඔළුවේ ඉඳගෙන මගේ ඇහැ කුකුලලා ගත්තත් මට ඒකත් දරා ගන්න පුළුවන්. හැබැයි මට උහුලන්න බෑ, දරා ගන්න බෑ. ඒ කුසුම්බ රෙද්ද මගේ බිරිඳට පොරවලා ඒ මගේ බිරිඳත් එක්ක මේ හැන්දෑවේ ඉල්මහේ සැනකලිය බලන්න දෙදෙනා අතින් අත අල්ලගෙන ආදරෙන් ගෙල වැළඳගෙන යන්න බැරුණ එක නම් මට උහුලන්න බෑ, දරා ගන්න බෑ කිව්වා. දැක්කද රාගයක තියෙන ඇලීම? ඒ බිරිඳම තමයි අද ඔය ඉන්නේ කියලා කිව්වා. සංඝයා වහන්සේට මනස පෑදුනා. පැවිදි වීමෙන් ඉවත් වීම අදහස අත්තර ගත්තා. කෙටි කාලයකින් මාර්ගඵල ලැබුවා. දැන් තේරුණාද කුම්භ ලග්න හිමියනි ඇලීම කොච්චර රාගයට පත් කරනවද? ඔබ රාගයක් තිබුණු වෙලාවක ඔබ මැරුණොත් ඔබ අනිවාර්යයෙන්ම නිරේ. මේ සංඝයා වහන්සේත් ඒ රාගය නිසාම මැරුණා. ඒ නිරේ. පෙර සුළු පිනක් තිබිලා තමයි මනුෂ්‍ය ලෝකට ආවේ. දැන් මේ සුළු පිනට හැකියාවක් තිබුණ මාර්ගඵල ලබා දෙන්න. ඒ නිසා කුම්භ ලග්න හිමියනි ඔබගේ මේ ජීවිතයේදී තමන්ගේ දේ හැටියට තියෙන්නේ, තමන්ගේ ළඟම ඥාතියා විදියට තියෙන්නේ, තමන් හිතපු දේ, තමන් වචනයෙන් කියපු දේ, තමා කයින් කළ දේ. එහෙමනම් ඔබට තේරෙනව ඇති තමන් හිතන රටාව, තමන්ගේ වචන භාවිතා කරන රටාව, තමා කයින් කරන ක්‍රියාව මේ සියල්ලම සිද්ධ වන්නේ ඔබගේ මනසේ ක්‍රියාකාරීත්වයට අනුව. ඔබගේ මනස තමයි ඔබගේ පෞරුෂත්වය, ඔබ යා යුතු ගමන තීරණය කරන්නේ. හිතන්න ඕනේ මේ වගේ වෙලාවක ඔබ බෞද්ධයෙක් විදිහට කුම්භ ලග්න හිමියනි. භාග්‍යවතුන් වහන්සේ සිතපු දේ ගැන මොකද්ද භාග්‍යවතුන් වහන්සේ සිතපු දේ? සසර දුකින් මිදෙන්න. භාග්‍යවන්තයන් වහන්සේ මේ ලෝකයට, මනුෂ්‍ය ලෝකයට ගෙනාව වටිනාම දායදේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දෙන්න තමයි 84000ක ධර්මස්කන්ධයක් වදාරන්න සිද්ධ වුණේ බුදුරජාන් වහන්සේගේ විශිෂ්ට ඥානයෙන්. එහෙමනම් ඔබට අදහන්න තියෙන්නේ මොකද්ද? බුදු මොවින් පිටවුණු බුද්ධ වචනය, සීසත් ධර්මය. එහෙනම් ඔබ නිතරම කුම්භ ලග්න හිමිනේ බුද්ධ වචනය මෙනෙහි කරන්න ඕන කෙනෙක්. ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද? ඔබගේ පෞරුෂත්වය තුළ ජයග්‍රහණයක් ලබා ගන්න නම් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කශ්‍යප මහරහතන් වහන්සේලා ක්‍රියාකාරී වුණු විදිය ඒ පරම්පරාවෙන් පැවතුන සංඝයා වහන්සේලා අනුගමනය කරන්න ඕනේ.
එතනින් අදහස් වෙන්නේ ඔබ පැවිදි විය යුතුමයි කියලා. නමුත් ඇලීමකින් තොරව මෝහයටපත් වෙන්නේ නැතුව දෙවේශයටපත් වෙන්න නැතුව ඔබ යා යුතු ගමන් මඟ ඔබට හැඳින ගන්නට මේ අනුගමනය මේ අනුකරණය ඔබට වැදගත් වෙනවා. ඔබ අත්හැරපු දෙයක් නැවත ළඟට ගන්න එපා. ගත්තොත් ඔබට වරදිනවා කුම්භ ලග්න හිමියනි. අතහැරියා නම් අතහැරියා. අතහරින්නේ මොකද්ද? ඔබට තියෙන ඇලීම, ඔබට තියෙන ආසාව, ඔබට තියෙන මනාපය. මනාපය ආසාව නිසා තමයි ඔබ රාගයට අහු වෙන්නේ. රාගයෙන් ඔබ මැරුණොත් යන්නේ නිරේ. මේකට හොඳම උදාහරණයක් මම දෙන්නම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම් භික්ෂුන් වහන්සේලා අතර අතහැරපු කෙනෙක් නැහැ. මේකට ලස්සන කතාවක් බුදුරජාණන් වහන්සේ වදාරනවා. එයත් ඔබ අහන්න උන කුම්භ ලග්න හිමියනි. ඔබට ඔබ තේරුම් ගන්න. මේ ආත්මයේදී අපේ භාග්‍යතුන් වහන්සේ, ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ විස සර්ප වෙදෙක්. දිනක් කෙනෙකුට ණයක් ගහනවා. භාග්‍යතුන් වහන්සේ ගාවට තමයි බෝසතාණන් වහන්සේ ගාවට තමයි මේ සිහි විසඤ්ඤ වුණු ලෙඩා වරන් එන්නේ. එදා තීරණය කරනවා මේ සර්ප දෛවඥා, ඒ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ සර්පයව නැවත ගෙනල්ලා ලේ උරවන්න. ඒක තමයි මෙයාව ඉක්මනින් හොද කරගන්න තියෙන ක්‍රමය. වෛද්‍යවරයාගේ දක්ෂතාවයෙන් දැන් ඒ නාගයව ආපහු ගෙන්නුවා. ගෙනලා නාගයට කියනවා ඔබනේ මේක විද්දේ, ඔබනේ මේ විෂ දැම්මේ, ඔබ නැවත ඒක උරන්න කියනවා. නාගයා කියනවා බෑ, මම උරන්නේ. දෙවෙනි පාරත් කියනවා ඔබ දීපු විස නැවත උරන්න කියලා. නාගයා නැවතත් කියනවා බට බෑ, මම කරන්නේ. මං අතහැරපු දෙයක් මම නැවත ගන්නෑ කියනවා. ගිනි මැලයක් ගහනවා බෝසතාණන් වහන්සේ. එදා වෛද්‍යවරයා ඔබ මේ අවස්ථාවේදීත් මේ ලෙඩාගේ විස, ඔබ දීපු විස ඔබ නැවත ඔබගේ මූට ගත්තේ නැත්තම්, ඉරුවේ නැත්තම් මං ඔබ මේ ගිනි කොට්ට දාලා මරනවා කියනවා. මේ නාගයා කියනවා මම අතහැරපු දෙයක්, මම දීපු දෙයක් කෙනෙකුට නැවත ගන්නෙම නෑ, මම මැරෙන්න සූදානම් කියලා. දැන් නාගයා යනවා ගිනි වලල්ලට. එදා බෝසතාණන් වහන්සේ වෛද්‍යවරයා, සර්ප වෛද්‍යවරයා නැට්ටෙන් අල්ලලා නාගයා වතට අරන් ඔළුව අත ගාලා කියනවා ඔබ මහා පුදුම සතෙක්. හැබැයි නැවත කිසිම මිනිසෙකුට දෂ්ට කරන්න එපා කියලා නිදහස් කරනවා. එදා නාගයා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ කතාව කියලා ලස්සන කතාවක් කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සම ශිෂ්‍ය ගෝලයන් සමග එදා වැඩ සිටිද්දී දායකෝ කැවුම් ගේනවා දානෙට. ඉතින් ඔක්කොම කැවුම් කනවා. කාලා ටිකක් ඉතුරු වෙනවා. ඒක තියාගන්නවා මේ සංඝයා වහන්සේලා ඒ වෙනකොට ඒ පන්සලෙන් බැහැරව, විහාරයෙන් බැහැරව හිටපු අය නැවත ආපුවම දෙන්න. හැබැයි විකාල භෝජනයෙන් පස්සේ සංඝයා වහන්සේලා ආහාර වළඳන්නේ නැහනේ. විකාල භෝජනයේ ලං වෙනකොනොත් මේ විහාරයේ බැහැරව ගිය සංඝයා වහන්සේලා ඇවිල්ලා නැහැ. මොකද්ද තීරණය කළේ? ඊටු ටිකත් අපි බෙදාගෙන වළඳමු කියලා වැළඳුවා. ඒ සුනංගුවෙන් ඔන්න අර විහාරයෙන් බැහැරව සිටපු සංඝයා වහන්සේලා නැවත ආවා. කොහොමත් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරිම අනුකම්පාවයිනේ. මේ සංඝයා වහන්සේලාට කියනවා අනේ අපි ඔබ වහන්සේලා වෙනුවෙන් කැවුම් ටිකක් ඉතුරු කරගෙන හිටියා. නමුත් ඔබ වහන්සේලා සුනංගුවන් නිසා විකාල භෝජනයට පෙර මේ ආහාර වළඳන්නත් උන් නිසා අපි ඒක නැවත බෙදාගෙන වෙළඳුවා. මෙතකොට
මේ කියනවත් එක්කම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක්ට මෙසේ කියවෙනවා. අනේතින් අපිත් ආසයිනේ ප්‍රණීත ආහාර වළඳන්න. දැක්කද ඇලීම? මේ වචනේ මුල් කොටගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ තීරණයක් කරනවා. මම නැවත පිරිනිවන් පානතුරු කැවුම් කන්නේ නැහැ කියලා. මේ සිද්ධිය භාග්‍යවතුන් වහන්සේට සංඝයා වහන්සේලා කියද්දි තමයි අර පෙර අතීත කතාව කිව්වේ. ඕක මේ කාලේ විතරක් නෙමෙයි. ඒ කාලෙදිත් සාරිපුත්ත මහරහතන් වහන්සේ අතහැරපු දෙයක් නැවත ගත්තේ නැහැ කියලා. ඔබත් කුම්භ ලග්නෙනේ එහෙම වෙන්න ඕනේ. අතහැරපු දෙයක් ඔබ ගන්න හොඳ නැහැ. ඒ අතහැරීම ඔබට ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔබට අවබෝධාත්මක ඥානයක් තිබීමෙන් ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වුණාම ඔබට ඇති වෙන සංකල්ප තුنين එකක් තමයි නෙක්ඛම්ම සංකල්පය. නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ කාමය, අකුසල ධර්ම ඔබට අතහරින්න පුළුවන් හැකියාව. ඒ தත්ත්වයට ඇති වෙන්න නම් ඔබ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් තියෙන්න ඕන. දුක්ඛාර්ය සත්‍ය මොකද්ද? දුක්ඛ සමුදය සත්‍ය මොකද්ද? දුක්ඛ නිරෝධාර්ය සත්‍ය මොකද්ද? නිරෝධගාමිනී දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය මොකද්ද කියලා ඔබ අවබෝධයෙන් ඉන්න ඕනේ. දැන් ඔබ දන්නවා කුම්භ ලග්න හිමියනි. ඔබට ඔබේ නමට සිය ගෞරවයේ වටිනාකම ඇති කර ගැනීමට තිබෙන ප්‍රධාන ගැටලුව ඔබ මනසට එන සිතුවිලි වලින් විශේෂයෙන් කුම්භ ලග්න හිමියන්ට තම අතීතයේ වර්තමානය ගැන ශෝකජනක සිතුවිලි හරි ඉක්මනින් මනසට එන කෙනෙක්. එතකොට මනස පීඩාවටපත් වෙනවා. මොකද මනස සංවේදීනේ. මනසට ඒකත් එක්ක තරඟ කරලා පරාජය කරන්න බැරි ගතියක් තියෙනවා. ඒ නිසා කුම්භ ලග්න හිමිය හරි ඉක්මනට දුකටපත් වෙනවා මනසින්. හරි සංවේදී මනසක් තියෙන්නේ. මනසට බය තැත ගැනීම හරි ඉක්මනින් දැනෙනවා. ඒ නිසාම විටක කුම්භ ලග්න හිමියා තනිව වාසය කිරීමටත් කැමැත්තක් දක්වනවා. අමුත්තන් තබා ගැනීමට සතුටු වෙන්නේ නැහැ වෙන අවස්ථාවලදී. ඇවිදිලි අධික වෙනවා. දියුණුව ප්‍රමාද වෙනවා. මනස නිතර රෝගී වෙනවා. මනස රෝගී වෙනවා කියන්නේ ඔබගේ පෞරුෂත්වය ඔබගේ ඉදිරි ගමනද රෝගී වෙනවා. ඒ නිසාම කුම්භ ලග්න හිමියා සාමාන්‍යයෙන් අලුත් දේ පිළිගැනීමට ප්‍රමාද වෙනවා. මානසික කඩා වැටීම් නිසා කාටවත් මූණ නොදී තමා විවේකීව ජීවත් වීමට තිබෙන ආසාව තවත් වැඩි කරගන්නවා. ඒ නිසාම කවුරුත් හමු නොවන, කටයුතු වල නොයෙදෙන අඳුරු කාලවලට මූණ දෙන්න කුම්භ ලග්න හිමියන්ට සිදු වෙනවා. ඉදිරියට පැන යන ගතිය අඩු වෙනවා. ලෞකික දෙයට හිත යොමු වෙන්නේ නැහැ. මෙම தත්වය වළක්වා ගැනීමට කුම්භ ලග්න හිමියනි කර්මය ඔබට උපකාරී වන විදිය දැන් අපි සලකා බලමු. කුම්භ ලග්න හිමියනි ඔබ පෙර ආත්ම භාවයන්හිදී තම බාල සහෝදර සහෝදරියන්ට වැඩිමහල් සහෝදර සහෝදරයන්ට ඔබ සිය යුතුයකම් වගකීම් නිසි ලෙස ඉටු කරලා තියෙන්න ඕනේ. දැන් මේ කර්මයට ඔබට උදව් උපකාර කරන්නට ඔබට අවස්ථාව ලැබෙන්න නම් ඔබ පෙර ආත්මවල තමාගේ බාල සහෝදර සහෝදරියන්ට ඒත් එක්කම වැඩිමහල් සහෝදර සහෝදරයන්ට සිය යුතුයකම් ඉටු කරලා තියෙන්න ඕනේ. ඒත් එක්කම තමාගේ ළඟම ඥාතිය වෙන අසල්වැසියට නිසි ගෞරවය දක්වලා තියෙන්න ඕනේ. වැඩිහිටි ඥාතින් රැක බලාගෙන තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබට හරි පහසුවෙන් ඔබගේ ජීවිතය තුළ ඔබ බලාපොරොත්තු වෙන අවස්ථාවට යන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ සිය අසල්වැසියන් සමග හරි මිත්‍රශීලීව ගෞරවනීය ලෙස ජීවත් වීමට හැකියාවක් තියෙන්න ඕනේ. මේ ආත්මෙදී ඔබ ඒක ඇති කරගන්න ඕනේ. පියපක්ෂේ ඥාතිට ගෞරවනීය ලෙස සලකා තිබෙන්න ඕනේ. හැබැයි කුකුල් කේන්තිකාරයෙක් වෙන්න නම් බෑ. ඒක ඔබට පාඩුයි. ඔබ සතු මොනහරි අතේ හයියේ හැකියාවක්, කාර්මික දැනුමක්,
සමාජයේ යහපත පිණිස ඔබගේ කාර්මික දැනුමෙන් ඔබ වැඩ කරලා තියෙන්නෙක් විය යුතුයි. කියන්නේ තමාගේ උත්සාහය සමාජයේ දියුණුව පිණිස දුන්න කෙනෙක් වෙන්න ඕනේ. තම පියාව ඉතා හොඳින් රැක බලාගෙන තිබෙන්නෙක් විය යුතුයි. තම රැකියාව කරන ආයතනයට ස්ථානයට කිසිම වනිචාවක් නොකර සිටිය යුතුයි. වෘත්තීය ප්‍රධානියෙක් ලෙස සිය සේවකයන්ට සිය යුතුයකම් හොඳින් ඉටු කර තිබිය යුතුයි. ප්‍රධානියෙක් ලෙස තමගේ ආයතනයේ දියුණුවට උර දෙන්නෙක් වෙලා සිටිය යුතුයි. මේ දේවල් ඔබට පෙර ආත්මවල ඉඳලා ඔබ ගේනවා නම් මේ ජීවිතයේදී අන්නයට ඔබ කරදර නොකරන කෙනෙක් නම්, තරහ පෙන්වන්නේ නැති කෙනෙක් නම්, සෑම මිනිසෙකුටම ගෞරව කරන පුරුද්දක් ඔබට තියෙනවා නම්, තවත් අයෙකු පිරිසක් ඉදිරියේ විවේචනයට, අපහාසයට, ගරහවට ඔබ ලක් නොකරන හොඳ පුරුද්දක් ඔබට තිබෙනවා නම්, තවදුරටත් වැරදි කාමසේවනයේ යෙදෙන්නේ නැති කෙනෙක් නම්, විශේෂයෙන් තම වැඩිමහල් සහෝදර සහෝදරියන්ට පූර්ව ගෞරවනීය ලෙස ඔබට සැලකීමේ පුරුද්දක් මේ ආත්මෙදි තියෙනවා නම්, තම මිතුරන්ට කිසිදා මිත්‍ර ද්‍රෝහීකමක් නොකර තියෙනවා නම්, එවැනි පුරුද්දක් ඔබට තියෙනවා නම්, මෙවන් ගුණ ධර්ම රකිමින් අකුසලයේ බැහැල කරමින් කුසලය වර්ධනය කරමින් කුම්භ ලග්න හිමියනි, ඔබට යහපත් මාර්ගයක යන්න අවස්ථාව ඔබ ජාති ඉපදෙන හැම ආත්මයකම නිවැරදි යහපත් ගමන් මාර්ගයක ගමන් කරන්නට ඔබට හැකියාව වාසනාව ලැබෙනවා. ඔබ එහෙම කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කුම්භ ලග්න හිමියනි, ඔබ ඍජු අයෙක්, වක්‍ර කෙනෙක් නෙමෙයි. ඍජු කියන්නේ ඔබ සත්‍යවාදී කෙනෙක්. ඔබ සිතන දේ ඍජු ලෙස හිතන කෙනෙක්. ඔබ හිතන දේ සත්‍යවාදී ලෙස හිතන කෙනෙක්. ඔබ වචනෙන් කියන දේ ඍජු ලෙස කියනවා. සත්‍ය විතරයි ඔබ පවසන්නේ. ඔබ බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. ඔබගේ කයේ හැසිරීම රටාව ඍජුයි. එන්නේ රාගයට, මොහයට, දෙවේසයට ඔබගේ කය භාජනය කරගන්නේ නැහැ. ඒ නිසාම ඔබගේ ජීවිතය මහත් එඩි ඇත්තෙක්, ජීවිතය තුළ එඩි ඇත්තෙක්. ඒ කියන්නේ උසස් ගති පැවතුම් ඇත්තෙක්. එඩි කියලා කියන්නේ උසස් ගති පැවතුම් ඇත්තෙක්. සමාජය තුළ ඔබ පුදුම දේ කිරීමේ සමත් වෙන කෙනෙක්. රූප ස්වභාවයෙන් හා ශක්තිමත් භාවයෙන්ද යුක්ත කෙනෙක්. ඉවසීම, බාහිර ශක්තිය, යහපත් ගතිගුණ නිසා ඔබ බොහෝ උසස් කෙනෙක් බවට පත් වෙනවා මේ ජීවිතයේදී. ශක්තිමත් නිරෝගී ශරීරයක් ඔබට හිමි වෙනවා කුම්භ ලග්න හිමියනි. සිය උනන්දුවත් ක්‍රියාශූරත්වයක් නිසා ඕනෑම අමාරු කටයුත්තක් ඔබට කරගෙන යා හැකි ශක්තියක්, ඥානයක් ඔබ අයිති කරගන්නේ බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම උසස් ඉගෙනීමෙන් දියුණුව ලබනවා. ඕනම දෙයකට බය නැති කෙනෙක් බවට පත් වෙනවා. අමනුෂ්‍ය දෝෂයන්ට ඔබ ගොදුරු වන්නේ නැහැ. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලබන්න ඔබට පුළුවන් වෙනවා. රාෂ්ට්‍ර පාලන විද්‍යාව ගැන දැනුමක් ඇති වෙනවා. මිනිසුන් පාලනය කරන්න දන්න අය බවට පත් වෙනවා. ඒ නිසාම ජාතික වැඩවලදී, රට වෙනුවෙන් කරන වැඩ කටයුතු වලදී පොදු මහජනතාවගේ යහපත පිණිස, අසරණ දුර්වල මිනිසුන්ගේ යහපත පිණිස ඔබ වැඩ කරන්නේ බවට පත් වෙනවා කුම්භ ලග්න හිමියනි. ඒ නිසාම කුම්භ ලග්න හිමියන් පිටින් පේන කෙනෙක් නෙමේ, ඇතුලෙන් ඉන්නේ. ඇතුලෙන් ඉන්නේ
වඩා යහපත් ගති ගුණ තියෙන කෙනෙක්. කුම්භ ලග්න හිමියාව ආශ්‍රය කරන්න ඕන අයගේ යහපත් ගති ගුණ අපිට දැනෙන්න. හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩේ යොදා කිරීමට ධෛර්යයක් ඔබට තියෙනවා කුම්භ ලග්න හිමියනි. මහජන ප්‍රසාදයේ දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨ කාන්තාවක් බවට ඔබ පත් වෙනවා. ඒ නිසාම කුම්භ ලග්න හිමියනි මෙවන් ලෙසින් ඔබ ඔබගේ මනස ශක්තිමත් කරගත්තොත් ඔබ දන්නවා ඔබ පොඩි ළමයෙක් විදිහට යද්දී මොන කාල සීමාවද මේ එන්නේ කියලා. අවුරුදු 10යි 15යි එහෙම නැත්නම් 12යි 18යි ඇතුළත. ඔබ එම කාල සීමාව පසු කරලා කුම්භ ලග්න හිමියනි. දැන් මම මේ ඔබට තීරුම් කරලා දුන්න විදිහට පහදලා දුන්න විදිහට ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ. සරලව ගත්තොත් මම කියන්නේ මොකද්ද? එදා බුදුරජාන් වහන්සේ අපට සසර දුකෙන් මිදෙන්න පෙන්නපු කෙටිම මාර්ගය. තමන් හිතන දේ තුල ඍජු වන්න. තමන් කියන දේ තුල වචනේ තුල ඍජු වන්න. තමන්ගේ ක්‍රියාව තුල ඍජු වන්න. කියන්නේ සත්‍යවාදී වෙන්න. අයහපත් වැඩ කරන්නේ නැහැ. යහපත් වැඩ පමණමයි කරන්නේ. එතකොට ඔබ ඇති කරගන්නේ මොකද්ද? පින්, කුසලය. ඒ නිසා කුම්භ ලග්න හිමියනි ඔබට ලැබෙන දේවල් මම මේ කියන්නේ. දැනටත් මම මේ කියන විදිහට ගමන් කරන කෙනෙක් නම් ඔබ මේ දේවල් ලබනවා. ඔබ ගෙදරින් පිට වෙන විට ඔබට ගෙදරින් පිට ආරක්ෂාව ලැබෙනවා දෙවිවරුන්ගෙන්. ගෙදරින් පිට අන් අයගේ ගෞරවයට පිළිගැනීමටපත් වෙනවා. ඔබ නුවරකට ගිය විට ඒ නුවර මිනිස්සු ඔබ පිළිගන්නවා. ඔබ වෙනත් රටකට ගිය විට එහි මිනිසුන් ඔබ පිළිගන්නවා. ඒ කියන්නේ ආගිය තැන පිළිගැනීමට ලක් වෙන කෙනෙක්. සභාවක් මැදට ගිය විට ඒ සභාව තුළ ඔබ පිළිගැනීමකට ලක් වෙනවා. කිසිම දවසක රටේ රජුගේ ඔබ දඬුවම් විඳින්නේ නැහැ. අවමාන විඳින්නේ නැහැ. ඔබ නෑයන් අතරට ගිය විට ඒ නෑයන්ට ඔබ උතුම් නෑයෙක් බවට පත් වෙනවා. ඔබ කරදරයකට පත්වන විට එයින් ඔබ බේරගන්න කවුරු හෝ ඉදිරිපත් වෙනවා. ඔබ හෙලකින් ඔහු ගහකින් වැටෙන විට ඔබට එයින් බේරීමට අවස්ථාවක් සැලසෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබ ඔබගේ ජීවිතය තුළ හැරවුම් ලක්ෂය තුළ ඔබගේ මනස සකස් කරගෙන ඔබගේ ජීවිතය තුළ ඔබ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් ශ්‍රේෂ්ඨ කාන්තාවක් බවට පත්වන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.